මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. ජාතියේ සංනිවේදකයා විශ්වාසය සමග පෙරට. වෙලාව සවස 6යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය ඉනෝකා බ්‍රෝහිය, ප්‍රකාශය ගයන් කෞශල් ජයවීර. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලීය පනතින් වෙනත් කිසිදු විශ්වවිද්‍යාලයකට බලපෑමක් නොවන බවට ආරක්ෂක ලේකම්ගෙන් ප්‍රකාශයක්. විශ්වාසය ගොඩනැගෙන පරිදි ආර්ථිකය නගා සිටුවීමේ විධිමත් සැලැස්මකට මුදල් ඇමතිගෙන් උපදෙස්. ගුරු වැටුප් විෂමතා පිළිබඳ යෝජනා වැටුප් කොමිසමට. එක්සත් ජාතීන්ගේ මහමණ්ඩලයේදී කියුබාව ශ්‍රී ලංකාවට ලබා දෙන සහාය ජනාධිපතිතුමාගේ ප්‍රශංසාවට. විදේශ ටෙලිනාට්‍ය හා චිත්‍රපට විකාශනයෙන් රුපියල් මිලියන 251ක ආදායමක්. ඇමරිකාවෙන් මෙරටට කොවිඩ් වෛරසය හඳුනාගත හැකි පරීක්ෂණ කටල 5 ලක්ෂයක්. කෙරවලපිටිය කසලංගනේ ජෛව කාබනික කොම්පෝස්ට් නිෂ්පාදනය ඉහළට. ඇමරිකානු සහ යුක්‍රේන ජනාධිපතිවරුන් අතර හමුවක්. ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩාවලියේ පාපන්දු පිරිමි තරඟ අද ඇරඹේ. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලීය පනතින් වෙනත් කිසිදු විශ්වවිද්‍යාලයකට බලපෑමක් කිරීමට නොහැකි බව කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපති මේජර් ජෙනරාල් මිලින්ද පීරිස් මහතා සඳහන් කරයි. මෙම විශ්වවිද්‍යාලය ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් බවට පත් කිරීම අරමුණයි. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වැඩිදුරටත් අදහස් දැක්වූ උපකුලපතිවරයා. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පරිපාලනමය කටයුතු සඳහා පමණයි මේ පනත ස්ථාපනය වන්නේ. මේ පන්ත මගින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවත් එක්ක වෙනත් ආයතනයක්වත් පාලනය කිරීමේ කිසිම හැකියාවක් නැහැ. ඒ ඉතාමත් පැහැදිලිව පන්තෙන් කියවෙනවා මෙම විශ්වවිද්‍යාලයේ ක්‍රියාපටිපාටිය පාලන කටයුතු සඳහා පමණයි මෙම පන්තින් අවකාශ ලැබෙන්නේ. මෙම අවස්ථාවට වූ ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පැවසුවේ ආපසු උසස් පෙළ ඉසෙඩිස්කෝ අගේ මත පදනම්ව මිස වෙනත් කිසිදු ආකාරයකින් මෙම විශ්වවිද්‍යාලයට දරුවන් ඇතුළත් කර නොගන්නා බවයි. මෙහි ළමයින් 6000ක් පමණ අධ්‍යාපනය හදාරති. වෛද්‍ය ඉංජිනේරු නීති ඇතුළු සියලු උපාධි පාඨමාලා මෙහි පැවැත්වේ. වෙනත් විශ්වවිද්‍යාලවල නොමැති පාඨමාලා විශාල සංඛ්‍යාවක්ද පවතී. සිසුදරුවන්ගේ විනය ඉහළ මට්ටමකින් පවත්වාගෙන යාමට ක්‍රියා කෙරේ. විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු නියමිත කාලයට ආරම්භ කර නියමිත කාලයට අවසන් කෙරේ. ජාත්‍යන්තර ප්‍රතිපත්තිවලට අනුව සියලු කටයුතු සිදුවන බව ඔහු පැවසීය. අපොස උසස් පෙළ හොඳට සමත් වෙච්ච දරුවන් අපි අරගෙන නායකත්ව වැඩමුළුවලට භාජනය කළා. හොඳ නායකත්ව ගතිගුණ ගුණාංග ප්‍රගුණ කරලා ඒ වගේම මෙවැනි ප්‍රවීණ ආචාර්ය මහාචාර්යවරුන් යටතේ අධ්‍යාපනය ලබා දීලා විභාගවලට පෙනී සිටවලා ඒ විභාගවලින් උසස් ප්‍රතිඵල ගන්නකොට ඒ අයව ඒ තත්වයට උසස් කරලා ඒ වගේම බොහොම විනයගරුක හොඳ දරුවෝ පිරිසක් තමයි අපි ඉදිරියට දාන්නේ. ඕනෑම දෙමව්පියෙක්ගේ දඟකාර දරුවෙක් අපිට ගෙනත් දුන්නා කියලා ඒ දරුව කවදාවත් පෙළපාලි යන්නේ නැහැ, පිකටින් කරන්න යන්නේ නැහැ, සත්‍යග්‍රහ ස්ට්‍රයික් කරන්න යන්නේ නැහැ. මෙවැනි රටක් වටින විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ව කාමරවලට දාලා දොර වහලා හිර කරන්නේ නැහැ. ඊ타මත්ව විනයානුකූල පරිසරයක් තුල ඊ타මත්ව හොඳින් ඉගෙනගෙන රටේ අනාගත පරම්පරාවට සේවය කරන්න, උපන් මව්බිමට සේවය කරන්න හොඳ සුජාත දරුවන් විදියට ඒ අය උපාධියක් ලබාගෙන එළියට යන්නේ අපිටත් ආඩම්බරයක් වෙන්න පුළුවන් විදියට. මෙන්න මේක තමයි කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ කාර්යභාරය. ණය ශ්‍රේණිගත කිරීම සිදු කරන ආයතන මෙන්ම ආර්ථිකයේ නගා සිටුවීමේ වැඩපිළිවෙල පිළිබඳ ආයෝජකයන් තුළ විශ්වාසය ගොඩනැගෙන පරිදි විධිමත් සැලැස්මක් සකස් කළ යුතු බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
එම වැඩපිළිවෙල කඩිනමින් ක්‍රියාත්මක කිරීමට කටයුතු සම්පාදනය කරන ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් මහතාට උපදෙස් දී තිබේ. වත්මන් ණය ශ්‍රේණිගත කිරීම හා ඒ හා ආශ්‍රිත කරුණු පිළිබඳව මුදල් අමාත්‍යාංශයේ අද පැවති සාකච්ඡාවේදී දීර්ඝ වශයෙන් අවධානය යොමු විය. ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමය ගුරුවැටුප් විෂමතා සම්බන්ධයෙන් මැදිහත්ව කටයුතු කරයි. එසේ තිබියදී ගුරුවරුන් හා විදුහල්පතිවරුන් අත්අනුමතික අයුරින් වර්ජන හා උද්ඝෝෂණවලට පොළඹවා රාජ්‍ය අපහසුතාවට පත් කිරීම කුමන්ත්‍රණයක් බව එම සංගමේ සභාපති වසන්තා හඳපාන්ගොඩ මහත්මිය පවසයි. වත්මන් රජයේ බලයට පත්වීමෙන් පසු සුබෝධනී කමිටු වාර්තාව මගින් වැටුප් විෂමතා ඉවත් කර විකල්ප යෝජනාද අධ්‍යාපන අමාත්‍යවරයා වෙත බාර දී තිබේ. එම යෝජනා අමාත්‍ය කමිටුවකින් වැටුප් කමිසම වෙත යොමු කර තිබේ. ඒක පිටපතක් මම ජෝසප් ස්ටාලින්ට දීලා කිව්වා මේක අඩපාඩු තියනවා නම් ඕගොල්ලෝ එකතු වෙලා හදන්න කියලා. ඒගොල්ලෝ ඒක හදන්නේ නැහැ. ඒක හැබැයි ඒගොල්ලෝ අද පැතිකඩෙත් ඒගොල්ලෝ කියනවා සුබෝධිනී කමිටු වාර්තාව අපිට දෙන්න කියලා. අපි ඒ සඳහා ජනාධිපතිතුමාත් දැනුවත් කරලා තියෙනවා. ජනාධිපතිතුමාට ඒක ගිහින් දෙන්න ඕනේ නැහැ. මේගොල්ලන්ගේ තියෙන්නේ ආණ්ඩුව පෙරලීමේ කුමන්ත්‍රණය ජෝසප්ගේ සහ මහින්ද ජයසිංහගේ. ඒකට ඒගොල්ලෝ දාන්නේ ගුරුවැටුප් විෂමතා විසඳා ගැනීම. එතකොට මේගොල්ලෝ ඉතිහාසයේ හැමදාම කළේ හොඳ සංකල්පයක් අරගන්නවා ජනතාව පොළඹවන්න පුළුවන්. දැන් යහපාලනය කියන්නේ හොඳ දේශපාලන සංකල්පයක්. ඒක අරගෙන ඇහිලා ඒ ආණ්ඩුව පෙරළුවා මහින්ද රාජපක්ෂ ආණ්ඩුව. ඒකම තමයි මෙතන කරන්න හදන්නේ. මේ ගුරුවැටුප් විෂමතා කියන්නේ ගුරුවරුන්ට දැනෙන ප්‍රශ්නයක්. ඕනිම ගුරුවරයෙක් තමන්ගේ වැටුප හදාගන්න පාරට ගෙන්න ගන්න පුළුවන්. ඒක දඩමීම කරගෙන ළමයිට ඔන්ලයින් වර්ජනය කරමින් මේගොල්ලෝ මේ ගෙන යන්නේ ආණ්ඩු විරෝධී කුමන්ත්‍රණයක්. ශ්‍රී ලංකාවට අලුතින් පත්වී පැමිණි නව තානාපතිවරයෙක් සහ මහකොමසාරිස්වරයෙක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත අද පෙරවරුවේ සිය අක්තපත්‍ර බාර දුන්හ. නවසිලන්ත මහකොමසාරිස්වරයා ලෙස මයිකල් එඩ්වඩ් ඇපල්ටන් සහ කියුබානු ජනරජයේ තානාපතිවරයා ලෙස ආන්ද්‍රේස් මාසෙලෝ ගරිඩෝ යන මහත්වරු පත්ව සිටිති. ඉන්දියාවේ පිහිටි නවසිලන්ත මහකොමසාරිස් කාර්යාලය මගින් ශ්‍රී ලංකාවට අදාළ කටයුතු මේ දක්වා සම්බන්ධීකරණය කෙරිණ. දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා පුළුල් කෙරමින් අභිනවයෙන් ස්ථාපිත කෙරෙන නවසිලන්ත මහකොමසාරිස් කාර්යාලයේ පළමු මහකොමසාරිස්වරයා ලෙස කටයුතු කිරීමට ලැබීම සතුටට කරුණක් බව මයිකල් එඩ්වඩ් ඇපල්ටන් මහතා පැවසිය. එක්සත් ජාතීන්ගේ මහමණ්ඩලයේදී කියුබාව ශ්‍රී ලංකාවට ලබා දෙන සහාය මෙහිදී ජනාධිපතිතුමාගේ ප්‍රශංසාවට ලක්විය. කොවිඩ් පැතිරයාම ආරම්භයේ සිට රාජ්‍යයක් ලෙසගත් ක්‍රියාමාර්ග එන්නත්කරණයේ ප්‍රගතිය පිළිබඳව ජනාධිපතිතුමා නව තානාපතිවරුන් දැනුවත් කළේය. ශ්‍රී ලංකාව කාබනික පොහොර භාවිතයට යොමුවීම පිළිබඳවද එතුමා කරුණු පැහැදිලි කළේය. 2030 වන විට මෙරට බලශක්ති අවශ්‍යතාවයෙන් වැඩි ප්‍රමාණයක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් ලබා ගැනීමට ගෙන ඇති පියවර පිළිබඳවද ජනාධිපතිතුමා අදහස් පළ කළේය. විදේශ ටෙලිනාට්‍ය හා චිත්‍රපට මෙරට මාධ්‍ය මගින් විකාශය කිරීමෙන් ඉකුත් පෙබරවාරි මාසයේ සිට මේ දක්වා ලැබී ඇති ආදායම රුපියල් මිලියන 251ක් බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි. විදේශීය ටෙලිනාට්‍ය හා චිත්‍රපට සඳහා අය කරන බදු මුදල තවදුරටත් වැඩි කිරීමට අවධානය යොමු කෙරේ. එමගින් දේශීය සංස්කෘතිය, දේශීය ටෙලිනාට්‍ය කලාව සහ කර්මාන්තය රැක ගැනීම අරමුණයි. එම ශේෂ්ත්‍රයේ කලාකරුවන් දිරිමත් කිරීමටද එමගින් හැකියාව ලැබෙන බව අමාත්‍යවරයා සඳහන් කළේ පාර්ලිමේන්තුවේදී පසුගියදා පැවති ජනමාධ්‍ය අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාවේදීය. කොවිඩ් වසංගතය හමුවේ අධ්‍යාපනික වැඩසටහන් පැය 16ක් පුරා විකාශය කිරීම නිසා වැය කෙරෙන මුදල මාසිකව රුපියල් මිලියන 22කි. එහෙත් මේ සඳහා ලැබෙන්නේ රුපියල් මිලියන 4ක් පමණි. දරුවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් රාජ්‍ය රූපවාහිනී නාලිකාවේ වගකීම නිසි පරිදි ඉටු කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය. කොවිඩ් වසංගතය හමුවේ දැඩි ආර්ථික බලපෑමකට ලක්ව ඇති රජයේ මාධ්‍ය ආයතන යථා තත්ත්වයට පත් කිරීමේ අභියෝගය තම අමාත්‍යාංශය වෙත පවතින බවද අමාත්‍යවරයා සඳහන් කළේය. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. දැන්
ඔබේ ස්ථාවර තැන්පතුව සඳහා ඉහළම පොලිය HDFC බැංකුවෙන්. අමතන්න 0.71 800 999. රටේ ආර්ථිකය අඩාල වී මහජනතාව අසීරු තත්වයකට පත්ව සිටියේදී වැඩ වර්ජන කිරීම සුදුසු නොවන බව අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසයි. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ප්‍රවෘත්ති සාකච්ඡාවකට අධෙක් වෙමින් ඔහු පෙන්වා දුන්නේ ලොව බලවත් රටවල්ද අසීරුතාවකට මුහුණ දී සිටින මෙම අවස්ථාවේ මෙම එන්නත් කරන වැඩපිළිවෙල සාර්ථකව ක්‍රියාත්මක වෙන බවයි. එන්නත් කිනීමට රජයට නොහැකි බවට විපක්ෂයේ පැවසුවද ප්‍රමාණවත් තරම් එන්නත් දැනටමත් ගෙන්වා තිබේ. 89 භීෂණියුගේ රට වසා තැබීමෙන් සිදු වූ හානිය විපක්ෂය හොඳින් දනී. එවැනි තත්ත්වයක් ඇති කිරීම ඔවුන්ගේ අරමුණයි. රට විවෘත කර සංචාරකයන් ගෙන්වා අපනේන වර්ධනය කිරීම රජයේ අපේක්ෂාව බව ගාමිණී ලොකුගේ අමාත්‍යවරයා පැවසිය. ගුරුවරුන්ගේ ප්‍රධාන ප්‍රශ්න දෙකක් තිබුණා. කාර්යනොතු විදුහල්පතිවරුන්ගේ ප්‍රශ්නේ තීන්දුවක් අරගෙන ඒගොල්ලන්ව සම්මුඛ පරීක්ෂණයේ උසස්වීම ලබා දෙන්න තීන්දුව කළා. ඒකට ගුරු සංගමත් කැමති වෙලා අද ඒ කටයුත්ත කැබිනට් මණ්ඩලයත් අනුමත කළා. දැන් රාජ්‍ය සේවා කොමිෂන් සභාවට අරලා තියෙන කටයුත්ත කරන්නේ. එතන ඉන්න 4500 5000ක් විතර අවුරුදු ගණනාවක් වැඩ බලන විදුහල්පතිවරුන්ට. ඒකම ගුරුවරුන්ගේ පඩුවල විසමතාවයන් ලබන අයවැය ලේඛනයේදී ක්‍රියාත්මක කරනවා කියලා පොරොන්දුවක් දීලා තියෙනවා. ඉතින් මේ දැන් අද සමහර ගුරු සංඝම් හදන්නේ මේ අද ඒ වහින්නේ. ඒ වහින්නේ මේ ආණ්ඩුව සිරුදාවට පත් කරන නැතුව ගුරුවරයාගේ යහපත සඳහා කටයුතු කරන්නේ නෙමෙයි. කොළඹ දිස්ත්‍රික්කයේ වේගවත් එන්නත් කරන වැඩසටහනක් ක්‍රියාත්මක බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රදීප් උදුගොඩ මහතා ප්‍රකාශ කරයි. ජනාධිපතිතුමාගේ අපේක්ෂාව වන්නේ වයස අවුරුදු 30ට වැඩි සියලු දෙනාට කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාව හෝ කඩිනමින් ලබා දීමයි. මේ යටතේ කොළඹ දිස්ත්‍රික්කයේ අවුරුදු 30ට වැඩි සියලු දෙනාට මේ මාසයේදී එන්නත් ලබා දෙන බව හෙතෙම සඳහන් කරයි. පළමු මාත්‍රාව ලබා දුන් ස්ථානයේදීම දෙවන මාත්‍රාව ලබා දීමට ක්‍රියා කෙරේ. සෞඛ්‍ය අංශ මෙන්ම ත්‍රිවිධ හමුදාව මේ සඳහා කැපවී ක්‍රියා කරයි. විශේෂයෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ මේ වෙනකොට අපි අවුරුදු 30ට වැඩි අයවලුන් සඳහා සම්පූර්ණයෙන් සාමාන්‍ය ජනගහනයේ ඉන්න අවුරුදු 30ට වැඩි 13,35,000කට ආසන්න ප්‍රමාණයක්. මේ 13,35,000කට ආසන්න අවුරුදු 30ට වැඩි ජනගහනයෙන් 81% ප්‍රමාණයකට මේ වෙනකොට අපි පළමු මාත්‍රාව ලබා දීමට කටයුතු කරලා තියෙනවා. ඒ වගේම තමයි දෙවන මාත්‍රාව ලබාගත් ප්‍රමාණය 125කට ආසන්න ප්‍රමාණයකට දෙවන මාත්‍රාවත් ලබා දීලා තියෙනවා. පළමු මාත්‍රාව හැටියට 111කට ආසන්න ප්‍රමාණයක් අපි මේ වෙනකොට කොළඹ දිස්ත්‍රික් ජනතාව වෙනුවෙන් අවුරුදු 30ට වැඩි ජනතාව වෙනුවෙන් ලබා දීලා තියෙනවා. ඒ වගේම දෙවන මාත්‍රාව 3,50,000කට ආසන්න ජනතාවකට මේ වෙනකොට අපි ලබා දීලා තියෙනවා. විදුහල්පතිවරුන් ගුරුවරුන් අනධ්‍යයන කාර්ය මණ්ඩලය සඳහා එන්නත් කරණය පළාත් මට්ටමින් මේ වන විට සාර්ථකව ක්‍රියාත්මකයි. මේ දක්වා යම් පළාතක විදුහල්පතිවරයෙකු ගුරුවරයෙකු හෝ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ අයෙකු එන්නත ලබාගෙන නොමැති නම් කඩිනමින් තමා සේවය කරන පාසල පිහිටි කලාප කාර්යාලය දැනුවත් කරන්නයි අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙයි. කෙරවලපිටිය කසලංගනේ දිනකට නිෂ්පාදනය කළ මෙට්‍රික් ටොන් 15ක් වූ ජෛව කාබනික කොම්පෝස් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 50 දක්වා ඉහළ නැංවීමේ වැඩපිළිවෙලක් ආරම්භයි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව මෙම පියවරගෙන තිබේ. මේතොට මුල්ල කසල කන්ද කඩා වැටීමෙන් පසු 2017 වසරේ අප්‍රේල් මාසයේ ආරම්භන ලද කෙරවලපිටිය කසලංගන ව්‍යාපෘතිය තවත් රුපියල් මිලියන 850ක ආයෝජනයකින් වැඩිදියුණු කිරීමට එම සංස්ථාව කටයුතු යොදා ඇත. දැනටමත් රසායනික පොහොර නිෂ්පාදනයේදී සිටින කමර්ෂල් පොහොර සමාගම ජෛව කාබනික පොහොර සැකසීමේ වැඩපිළිවෙලක් ආරම්භා තිබේ. ඒ යටතේ කෙරවලපිටිය කසලංගනෙන් ජෛව කොම්පෝස්ට් මෙට්‍රික් ටොන් 4,000ක් කමර්ෂල් පොහොර සමාගම ඇනොම් කර ඇත. එම ඇනොම සම්පූර්ණ කිරීම සඳහා කසලංගනය තුළ මෙවන විට අවශ්‍ය කටයුතු කඩිනමින් සම්පාදනය වෙමින් පවතී. කොවිඩ් වසංගතය හේතුවෙන් වසා දැමූ ජාතික වනෝද්‍යාන යළි විවෘත කිරීම පිළිබඳ පූර්ව සැලසුම් සකස් කිරීම හා ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේද නිරීක්ෂණය කිරීමේ වැඩසටහනක් අමාත්‍ය CB රත්නායක මහතා ක්‍රියාවට නංවයි. ජාතික වනෝද්‍යාන යළි විවෘත කිරීමෙන් පසු අහිමි වූ ආදායම යළි ලබා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනේ. පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ට අවශ්‍ය
සියලු පහසුකම් සැලසීමට පියවර ගන්නා ලෙස ඇමතිවරයා උද්‍යාන භාරකරුවන්ට උපදෙස් දී තිබේ. රිෂාඩ්න් බදියුදීන් මන්ත්‍රීවරයාගේ නිවසේදී පිලිසි මියගිය දැරියගේ මරණය හා ඇයට හිරිහැර කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරුවෙකු සහ ඊට අනුබල දුන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිතය. බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත බොරැල්ල සහ ඩයගම පොලිසිය මෙන්ම පොලිස් කාන්තා හා ළමා අපරාධ කොට්ටාශය සහ තවත් පොලිස් කණ්ඩායම් දෙකක් සිදු කළ විමර්ශනවලට අනුව ඔවුන් අත්අඩංගුවට ගැනීමට නියමිතව තිබේ. නුවරඑළිය ඩයගම් ප්‍රදේශයේ දැරියගේ මව පියා සහ ඇයව මෙහෙකාර සේවයට රැගෙනෙන ලද තැරැව්කරුවන්ගෙන් පොලිසිය ඊයේ ප්‍රශ්න කර තිබේ. අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ වෛද්‍ය වාර්තාවට අනුව මෙම දැරිය වයස අවුරුදු 6 සිට ළමා අපචාරයට යොදාගෙන තිබුණි. එම අපරාධය සිදු කළ පුද්ගලයන්ද සොයා පරීක්ෂණ සිදු කෙරේ. මීළඟට ප්‍රමුඛ පුවත. දැන් HDFC බැංකුවෙන් EPF ණයතොරතුරු හා සේවාවන් SMS එකකින් රාජ්‍ය හා පෞද්ගලිකංශයේ රැකියාවේ නියුතු ඔබ කොහේ සිටියත් EPF ණයතොරතුරු හා සේවාවන් ලබා ගැනීම සඳහා කළ යුත්තේ EPF හිස්තැනක් නම හා ප්‍රදේශය සඳහන් කර 071 SMS එකක් එවීම පමණයි. HDFC බැංකුව ඔබ අප සුරකින්න බැංකුව. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. කොවිඩ් වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා ඇමරිකාව ශ්‍රී ලංකාවට කඩිනමින් කොවිඩ් වෛරසය හඳුනාගත හැකි පරීක්ෂණ කට්ටල 5 ලක්ෂයක් පරිත්‍යාග කරයි. ඒවායේ වටිනාකම රුපියල් මිලියන 300කි. මෙමගින් කොවිඩ් ආසාදිතයන් කඩිනමින් හඳුනා ගැනීමට හැකිවීම තුළින් ජනතාවගේ ජීවිත බේරා ගැනීමට හැකිවෙන බව ඇමරිකා එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධනය පිළිබඳ ඒජන්සිය සඳහන් කරයි. ඇමරිකාව මේට පෙර ශ්‍රී ලංකාවට මොඩර්නා එන්නත් ලක්ෂ 15ක්ද ලබා දී තිබේ. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. ශක්ති හඬ අවධානය පිණිසයි. වත්තල ජල සම්පාදන ක්‍රමය මගින් හැඳල පාලම හරහා ජලනලලීම හා ප්‍රධාන නල මාර්ගයට සම්බන්ධ කිරීම හේතුවෙන් ලබන සඳුදා පෙරවරු 10 සිට අඟහරුවාදා පෙරවරු 10 දක්වා පැය 24ක කාලයක් ප්‍රදේශ කිහිපයකට ජල සැපයීම අත්හිටුවේ. වත්තල මේගමු පාරේ කොටසක්, මාබෝල කොටසක්, වැලිකඩ මුල්ල හැඳල පාර, නායක කන්ද දක්වා සියලු මාතුරු මාර්ග, අල්විස්ටවුම මරදාන පාර, පුවක්වත්ත පාර, ගල්හාදුව සහ කෙරවලපිටිය කොටසක් සඳහා ජල සැපයීම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජල අපවහන මණ්ඩලය දැනුම් දෙයි. විදෙස් පුවත්. ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා යුක්‍රේන ජනාධිපති ව්ලාඩිමීර් සෙලෙන්ස්කි මහතා ලබන මාස 30 වෙනිදා හමුවීමට නියමිත බව දවල මන්දිරය වාර්තා කරයි. රුසියාවෙන් එළවෙන බලපෑම් හමුවේ යුක්‍රේනයේ ස්වෛරීභාවයට හා භෞමික අඛණ්ඩතාවයට සහාය දීමට ඇමරිකා එක්සත් ජනපදයේ සූදානමින් සිටී. විශේෂයෙන් ඩොන්බාස් සහ ක්‍රිමියා පළාතේ රුසියානු ක්‍රියාකාරකම් වලට එරෙහිව සහාය දීමට ඇමරිකාව අපේක්ෂා කරයි. නායක දෙපළ දෙරට අතර බලශක්ති ආරක්ෂණ සහයෝගීතාව සහ දූෂණ මැඩ පැවැත්වීම සම්බන්ධයෙන්ද සාකච්ඡා කිරීමට නියමිතය. ජපානයේ ටෝකියෝ නගරයෙන් කොරෝනා ආසාදිතයන් 1979 දෙනෙකු අද හඳුනාගෙන තිබේ. එම නගරයෙන් වාර්තා වන ආසාදිතයන්ගේ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යාම බලවත් සෞඛ්‍ය තර්ජනයක් බව විදේශ මාධ්‍ය වාර්තා කරයි. මේ වන විට ටෝකියෝ නගරයේ සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1,95,000 ඉක්මවා ඇත. චීනයේ උමං දුම්රිය මාර්ගයක් ජලයෙන් යට වේ. මේ හේතුවෙන් ධාවනය වෙමින් පැවති දුම්රියක මගින් දැඩි ලෙස පීඩාවට පත් වූහ. දුම්රිය එක් මැදිරියක මගින්ගේ උරහිස් මට්ටමට ජලය පැමිණ තිබේ. බියට පත් වූ මගින් දුම්රිය ආසන මත නැගී වහලා අල්ලා ගැනීමට උත්සාහ දරන ආකාරය වීඩියෝ පටයකින්ද එළි දක්වා තිබේ.
මෙම අවාසනාවන්ත සිදුවීම ඇතැම් පිරිසක් තම දුරකථනයෙන් රූගත කරගෙන ඇත. එහෙත් ඇතැම් පිරිස උදව් ඉල්ලා කෑගසන ආකාරය දක්නට ලැබේ. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙනෙන්නේ නවීන තාක්ෂණයේ බලමහිමය මෙල්වා QST අපේ රටේ අපේම දෙයක්. ගම සමග පිළිසඳර ජනාධිපති කාර්යසාධක බලකායට අයත් අමාත්‍යවරුන් සහ මන්ත්‍රීවරුන් එම වැඩසටහන පැවැත් වූ ප්‍රදේශවල ප්‍රගති සමාලෝචන සිදු කරන බව එම කාර්යසාධක බලකායේ ලේකම් WH කරුණාරත්න මහතා පවසයි. ගම සමග පිළිසඳර ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි මෙම වැඩපිළිවෙල ක්‍රියාවට නැංවේ. අදාළ දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් ලේකම්වරු මෙය සංවිධානය කරති. මේ පිළිබඳ අදහස් දක්වන ජනාධිපති කාර්යසාධක බලකායේ ලේකම් WH කරුණාරත්න මහතා. ඒ ප්‍රගතිය සාකච්ඡා කිරීමේදී දැනට පවතින තත්ත්වය වගේම යම් යම් ව්‍යාපෘතිවලට ඇති වී තිබෙන ගැටලු පිළිබඳව සාකච්ඡා කරලා සමහර ඒවා ජාතික මට්ටමේ ආයතනත් එක්ක යම් යම් තීරණ ගත යුතු වෙනවා. එම තීරණ බලකායේ සභාපතිතුමා හෝ සමාජික ගරු අමාත්‍යවරයෙකුගේ ප්‍රධානත්වයෙන් කොළඹදී හෝ නැත්නම් එම ප්‍රදේශවලදී සාකච්ඡා කරලා ඒ සඳහා විසඳුම් ලබා ගන්නවා. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙන ආවේ. බාසුන්නේ අපේ රටේ ඉන්න පුතා කීරේවලා තියෙනවා අලුතෙන් හදන ගෙදරටත් QST කම්බිම දාන්න කියලා. ඒක හොඳයි. මොනවද ඉතින් ඔය QST කියන්නේ? අද ලෝකේ නවීන තාක්ෂණයෙන් තමයි QST කම්බි හදන්නේ. අපේ රටෙත් මෙල්වා QST කම්බි හදනවනේ. සත්‍ය අතින් ඉස්තරම්. මල කෑමත් ඉතාම අඩු මෙල්වා ගින්නකට භූමිකම්පාවකට උනත් ඔරොත්තු දෙනවා. නවීන තාක්ෂණයේ බලමහිමය මෙල්වා QST අපේ රටේ අපේම දෙයක්. ක්‍රීඩා පුවත් ටෝකියෝ ඔලිම්පික් කුලලේ සමාරම්භක දිනයට දිනකට පෙර එම උත්සවයේ අධ්‍යක්ෂවරයෙකු සේවයෙන් ඉවත් කර තිබේ. සංවිධායකවරුන් පෙන්වා දෙන්නේ කොබයාෂි කෙන්ටාරෝ නැමැති අධ්‍යක්ෂවරයා 1990 දශකයේ විකට රංගනයක කොටසක් ලෙස යුද විරෝධී ප්‍රකාශයක් සිදු කර ඇති බවයි. සමූල ඝාතනය හා සම්බන්ධ ඔහුගේ ප්‍රකාශය ජාත්‍යන්තර යුදෙව් මානව සංවිධානයක් ඉලක්ක කර තිබේ. ඔවුන් පෙන්වා දෙන්නේ නාසිවරුන් විසින් සිදු කළ ජනසන්හාරයේ වින්දිතයන්ට සමච්චල් කිරීමට කිසිවෙකුට අයිතියක් නැති බවයි. ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩාවලේ පාපන්දු පිරිමි තරඟ අද ඇරඹේ. ජපාන පාපන්දු කණ්ඩායම දකුණු අප්‍රිකාව සමග අද රාත්‍රියේ තරඟ වැදීමට නියමිතය. කෙසේ වෙතත් දකුණු අප්‍රිකානු කණ්ඩායමේ සාභාංචිකයන් කිහිප දෙනෙකුට කොවිඩ් වැළඳීම හේතුවෙන් ඉදිරි පිරිසට සිදු කරන PCR පරීක්ෂණවල ප්‍රතිඵල මත තරඟය පැවැත්වීම පිළිබඳ තීරණයක් ගැනීමට නියමිතය. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙන එන සියල් සපිරි ඇප් එක NSB Pay. කාබනික තේ සහ ඖෂධීය ශාකසාර පාන රැසක් රොලෙන්ටාටි හඳුන්වා දෙයි. මෙය දේශීය වෙළඳ පෙළ සඳහාම නිර්මාණය වූ නවතම නිෂ්පාදන පෙළකි. කොරෝනා වසංගතය හමුවේ ප්‍රතිශක්තිකරණය ඉහළ ලංවන වෙනත් ප්‍රබල ස්වාභාවික රසද්‍රව්‍යවල සාරය මුසුකොට කාබනික ඖෂධීය පාන සකස් කර තිබේ. මෙම නව නිෂ්පාදන වර්ග 4කින් ලබා ගත හැක. කුරුඳු ඖෂධීය පානය කාබනික ඉඟුරුතේ කාබනික මුරුංගා සහ කාබනික ඖෂධයක් ලෙස ඒවා මිලදී ගත හැකිය. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ ඔබේ සියලුම බැංකු කටයුතු වඩාත් සුරක්ෂිතව පහසුවෙන් කරගන්න ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙන එන සියල් සපිරි ඇප් එක NSB Pay. මුදල් හුමාරු, බිල්පත් ගෙවීම්, ක්‍රේලෝඩ්, ක්‍රෙඩිට් කාඩ් ගෙවීම්, ලංකා QR ආදී සේවාවන් රැසක් සමගින් බැංකු ගිණුම් කිහිපයක් සමග එකවර ලියාපදිංචි වීමේ පහසුකම ඔබ කොතැනක සිටියත් ඔබේ බැංකු කටයුතු එසැනින් කරගන්න ඩිජිටල් විසඳුම Play Store හෝ App Store හරහා දැන් නොමිලේම ඩවුන්ලෝඩ්
ඩවුන්ලෝඩ් කරගන්න. NSB Pay වැඩි විස්තර ළඟම පිහිටි ශාඛාවෙන් හෝ 0112 379 379 අමතන්න. කොන්දේසි සහිතයි. මගේ මහත්තයා දාපු මේ රත්තරන් මුද්ද තමයි මගේ ජීවිතේ. LOLC එකට ඔයාලගේ රත්තරන් පණ වගේ. ඔයාලගේ රන් බහන්න අපි ළඟ තියනකල් ඔයාලට ජීවිත රක්ෂණයකුත් දෙන්නේ අපි විතරයි. වෙලාවට ගෙවා ගන්න බැරි වුණොත් ඔයාලගේ රත්තරන් කොහොම හරි ඔයාලටම දෙන එකයි අපේ ප්‍රතිපත්තිය. LOLC එක කරන ගනුදෙනුවක් රත්තරන් වටින ගනුදෙනුවක් කියන්නේ ඒකනේ. LOLC ෆයිනෑන්ස් රන්සවි රන්නය සේවාව. රත්තරන් සුහුරු ගෙවත්ත නමින් කෘෂි ව්‍යාපෘතියක් ජාතික තරුණ සේවා සභාව ආරම්භ කරයි. මෙම කෘෂිකර්ම ශේෂ්ත්‍රයේ නව පිබිදීමක් ඇති කර ගෙවත්ත කුඩා ව්‍යාපාර ඒකකයක් බවට පත් කිරීමෙන් ආර්ථිකයට දායකත්වයක් ලබා ගැනීම අරමුණ බව එහි සභාපති දමිත වික්‍රමසිංහ මහතා සඳහන් කරයි. මෙම වැඩපිළිවෙලට අනුගත වන තරුණ තරුණියන්ට කෘෂි සත්ව වැනි ඕනෑම කර්මාන්තයක් සඳහා ගෙවත්ත යොදාගත හැකිය. සාර්ථකව පවත්වාගෙන යන ව්‍යාපෘති තෝරා මුල්‍ය ත්‍යාග පිරිනැමීමට ජාතික තරුණ සේවා සභාව අපේක්ෂා කරයි. යුතුකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතෝට ආකර්ෂණීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICRA ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහා බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සොරැකීම. සබරගමුව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසී ඇති වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. දිවයින හරහා විටින් විට හමන පැයට කිලෝමීටර් 40-50 දක්වා වන තරමක තද සුළං ඇතිවිය හැකිය. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට මන්නාරම වවුනියාව කිල්නොච්චිය සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60-70 දක්වා වැඩි වී හැකි බව දෙපාර්තමේන්තුව පවසයි. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන ආවේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සොරැකීම. ප්‍රවෘත්ති අවසන් කිරීමට යලි සිරස්තල. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය පනතින් වෙනත් කිසිදු විශ්වවිද්‍යාලයකට බලපෑමක් නොවන බවට ආරක්ෂක ලේකම්ගෙන් ප්‍රකාශයක්. විශ්වාසය ගොඩනැගෙන පරිදි ආර්ථිකය නගා සිටුවීමේ විධිමත් සැලැස්මකට මුදල් ඇමතිගෙන් උපදෙස්. ගුරු වැටුප් විෂමතා පිළිබඳ යෝජනා වැටුප් කොමිසමට. එක්සත් ජාතීන්ගේ මහමණ්ඩලයේදී කියුබාව ශ්‍රී ලංකාවට ලබා දෙන සහාය ජනාධිපතිතුමාගේ ප්‍රශංසාවට. විදේශ ටෙලිනාට්‍ය හා චිත්‍රපට විකාශනයෙන් රුපියල් මිලියන 251ක ආදායමක්. ඇමරිකාවෙන් මෙරටට කොවිඩ් වෛරසය හඳුනාගත හැකි පරීක්ෂණ කට්ටල 5 ලක්ෂයක්. කෙරවලපිටිය කසලංගනේ ජෛව කාබනික කොම්පෝස්ට් නිෂ්පාදනය ඉහළට. ඇමරිකානු සහ යුක්‍රේන ජනාධිපතිවරුන් අතර හමුවක්. ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩාවලියේ පාපන්දු පිරිමි තරඟ අද ආරම්භයි. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශයට www.slbc.lk වෙබ් අඩවිය ඔස්සේද සවන් දිය හැකිය. මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය රාත්‍රී 9ට. ප්‍රවෘත්ති ඉන් සමාප්තයි.